ආයුබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද මාර්තු මාසයේ 26 වෙනිදා සිකුරාදා දවස ආරම්භ වී තිබෙන්නේ. අපි බලමු අද දවසට අදාළව ජාතික පුවත්පත්වල මොනවද තෝරාගෙන තිබෙන්නේ ප්‍රධාන සිරස්තල විදිහට එහෙම නැත්නම් පළවන අනිකුත් වාර්තා විදිහට කියලා. ඒදී අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ඊයේ දවසේදී ඊයේ සවස් වරුවේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේ ලෙස වැඩ විසූ අගමහා පඬිත කුටුකුඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණා. ඒ පිළිබඳව තමයි ප්‍රමුඛ අවධානය යොමු කරලා තිබෙන්නේ බොහෝ පුවත්පත්. අපි අරුණ පුවත්පත බැලීමේදී දැක්වෙනවා ඒ අසමසම බණහඬ යලි නොඇසේ කියන තේමාවත් එක්ක ආදාහනය පැවති අවස්ථාව අපට දකින්නට පුළුවන්. අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස මහනාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ සිදු කෙරිණ උන්වහන්සේගේ ශ්‍රී දේහය චිතකයේ වෙත වැඩම කරවන අයුරු සහ චිතකයේ දැවෙන අයුරු තමයි මේ ඡායාරූපයෙන් අපට දක්නට ලැබෙන්නේ. ඒ වගේම අපි අද පුවත්පත බැලුවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අනිකුත් නායක ස්වාමීන් වහන්සේලා විසින් මහානායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය රැගෙන එන අවස්ථාව අපට දකින්නට පුළුවන්. සෑම පුවත්පතකම කිනම් හෝ සටහනක් අද මහානායක ස්වාමීන් වහන්සේ නමින් තබා තිබෙන ආකාරයයි දකින්නට ලැබෙන්නේ. උන්වහන්සේගෙන් හිසු ධර්මාසනය භාරගන්නේ කවුරුන්ද කියන එක තමයි බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුව. ඒකට හේතුව තමයි ඊතරම්ම බොහොම විනයධර ධර්මධර භික්ෂුන් වහන්සේ නමක් මහානායක ස්වාමින් වහන්සේ නමක් විදිහට තමයි කා අතරත් කොටුකොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ හදවතෙහි මුල් තැනම ලැබුම්ගෙන සිටී. ඉතින් ඒ නිසා මහානායක ස්වාමින් වහන්සේගෙන් හිසු අඩුව මෙරට ආගමික ශාසනික මෙහෙවරට ලොකු අඩුපාඩුවක් බවට පත්වේවි කියන එක කාගේත් අදහස. ජනාධිපතිතුමා ඇතුළු ගිහි පැවිදි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ත්‍රිනිකායික මහා සංඝයා වහන්සේලා සහ ජනාධිපතිතුමන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ආදාහන පූජෝත්සවයට සහභාගීව සිටි බවත් අපි සඳහන් කරන්නට ඕනේ. අපි ඊළඟට අනිකුත් පුවත් වාර්තා වෙත යොමු වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපට මුණ ගැසෙන විවිධ කාරණා දකින්නට පුළුවන්කම තිබෙනවා. අද පුවත්පත අනුව ගත්තහම බැදුම් කර නිකුතුවේදී රජයට කෝටි 1500ක් පාඩු කළ බවට චෝදනා පත්‍ර බහර දෙයි. රවි ඇතුළු 7 දෙනාගේ ඇපඉල්ලීම ගැන නියෝගය අදයි කියලත් අද පුවත්පත වාර්තා කරන කෙනේ අද සිට අද දවස තුල සිදුවන්නට නියමිත සුවිශේෂ කටයුත්තක් පිළිබඳව මේ බැදුම් කර නිකුතුවේදී සිදු වූ වංචාව පිළිබඳව දූෂණය පිළිබඳව කතා කරන එක රටක් විදිහට තරම් සුදුසු කටයුත්තක් නෙවෙයි. නමුත් අපිට මේ රටේ බොහෝ වෙලාවට පහුගිය කාලයක් මුළුල්ලේම කතා කරන්නට උනේ බහුතරයක් මේ පුවත් වාර්තා ඔබට ඉදිරිපත් කරන වැඩසටහන් තුළ වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව නිරන්තරව කතා කරන්න සුදුනා. තවම මේවායේ ඇතැම් මේවායේ කෙලවරක් දකින්න ලැබිලා නැහැ. නීතිමය කටයුතු දැන් කරනවා. කාලයත් එක්ක ඉදිරියට ගමන් කරන ආකාරයක් තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට අපි දකිනවා පාසල් ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි කියලා. දැන් සඳුදා සිට බස්නාහිර පළාතද ඇතුළුව දිවයිනේ සියලුම ශ්‍රේණි යලි ආරම්භ කිරීම සඳහා රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙනවා. ඒ ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම බස්නාහිර පළාතේ කතෝලික පාසල් අප්‍රේල් 5 වෙනිදා ආරම්භ කරන බව තමයි දැනුම් දී ඇත්තේ. ඒ පිළිබඳවත් අද යම් යම් වාර්තා අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ සමග අපි දිනමින ප්‍රධාන සිරස්තලයට යොමු වීමේදී දිනමින වාර්තා කරනවා ආහාර දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සහල් ගබඩා ව්‍යාපෘතිය ලත් තැනම ලොප්. ගබඩා 6ක් හදන්න කෝටි 29ක් ගිහින් වසර 7කින් සහල් සංචිත තබාගෙන නැහැ. 2016 දී තවත් ගබඩා 5කට අනුමැතිය දීලා. දැන් මෙරට ඇති වී තිබෙන සහල් ගැටලුවලදී වී පිළිබඳ ගැටලුවලදී විශේෂයෙන් අවධානය යොමු එක් කාරණාවක් තමයි රජයේ ගබඩා පිළිබඳව. ඊළඟට රජයේ වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව. රජයට වීමිලදී ගන්නවා නම් රජයට ගබඩා පහසුකම් තිබෙන්නටත් ඕනේ. ඊළඟට රජයේ මෝල් තිබෙනවාද කියන එක පිළිබඳව. දැන් විශේෂයෙන් මේ ගබඩා පහසුකම් පිළිබඳව පසුගියදා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති
පිළිසඳරේදීත් එතුමා නම් සඳහන් කරනවා ගබඩා පහසුකම් අවශ්‍ය පරිදි තිබෙනවා කියලා. ඒ නිසා රජයේ විමලදී ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින බව. කෙසේ වෙතත් මේ පුවත් වාර්තාව අනාවරණ කරනවා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක ගබඩාවල සාර්ථකත්වය සොයා බැලීමට සාර්ථකත්වය බැලීමට ගබඩා කළ මෙට්‍රික් ටොන් 661ක සහල් තොගය හැරුණුකොට 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් මාස 31 වෙනි දින දක්වා කිසිදු ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන ගොස් නැති බව විශේෂ විගණනයකින් හෙළිදරව් වී තිබේ කියලා. ආරක්ෂිත සහල් සංචිතයක් තොගයක් ලබා ගැනීම අතිශය වැදගත් වෙනවා රටේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණොතින් එයට පිළියමක් ලෙස භාවිත කිරීම සඳහා. මේ අදට පමණක් නෙවෙයි පුරාතන රජ සමයට අපි ගමන් කළොතින් ඒ රජවරු රජ දවස හැම දෙයින්ම රට ස්වයංපෝෂිත කරන්න රට ආඩ්‍යකරන්නට කටයුතු කරේ මේ හේතුව නිසා. දුෂ්කර කාලවලදී පරිභෝජනයට ගන්න අවශ්‍ය සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම අප අසා තිබෙනවා ඒ කාලේ සිදු වුණා. ධන නිධාන තැන්පත් කළේ රටේ ගැටලුකාරී තත්ත්වයක් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණොත් ජනතාවට ඒවා පාවිච්චි කරලා හරි ඉදිරි අනාගතය ගම්බිම් ගොඩනගලා සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි වර්තමානයේ කටයුතු කරන ආකාරය අනාගතයේ දිහා දැක්මක් ඇතිවද කියන එක පිළිබඳව බොහෝ දෙනාට ගැටලුවක් මතුවී තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙවැනි ව්‍යාපෘති ලක්තනම ලොප් කියලා කියන්නේ තවත් කාලයක් යනකම් මේවායේ බලපෑම රටේ ජනතාවට විඳින්න වෙනවා. ඒ නිසා රජයේ යුතුයකමක් වගකීමක් වෙනවා. වහාම මේ සඳහා මැදිහත් වෙලා පැවති රජයන්ට ඇඟිලි දිගු කිරීම චෝදනා කිරීම පමණකින් සෑහීමකට පත් නොවි ඒ සඳහා විධිමත් ක්ෂණික වැඩපිළිවෙලක් වෙත යොමු වීම. ඊළඟට අපි තවත් පුවත් වාර්තා කිහිපයක් වෙත ගමන් කරන්නට බලාපොරොත්තු වෙන එකක් තමයි දිනමින පුවත්පතේ මෙන්න මේ පුවත් වාර්තාව ගස් කැපීමට හෝ පරිසර විනාශයට කිසිවෙකුට අවසර දී නැහැ ජනපති උපුටා දක්වමින් දිනමින වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ දින කිහිපෙම අපට මෙවැනි වාර්තා දකින්නට ලැබුණා. ජනාධිපතිවරයා උපුටා දක්වමින් අවධාරණය කරමින් පළ කරන වාර්තා විශේෂයෙන් එතුමා ගම සමග පිළිසඳර ආදී වැඩසටහන් වල කරන ප්‍රකාශ අලලා ඇතැම් අය අර්ථකථන ලබා දෙන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් විදිහට තමයි මේ වාර්තා පළවෙනි නිරන්තරව පළ කරන්නට හේතුවත් ජනාධිපතිවරයා කිසිසේත්ම මේ ගස් කපන්න පරිසර විනාශයන් කරන්න නෙවෙයි උපදෙස් ලබා දෙන්නේ. එම ප්‍රදේශවල ජීවත් වෙන සාම්ප්‍රදායිකව ජීවත් වෙන ජනතාවගේ පහසුකම් සොයා බලන්නේ ජනතාවට අපහසුකින් තොරව ජීවත් වීම සඳහා ඒ ජනතාවගේ කර්මාන්ත කරගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන්න කියන එකයි කියන පණිවුඩය තමයි මේ තුලින් ලබා දෙන්නට උත්සාහ කරන්නේ. නමුත් ඒවා කෙසේ වෙතත් රට තුළ සිදුවන විවිධාකාරයේ හානි පරිසර හානි විනාශයන් පිළිබඳව තොරතුරුත් යම් යම් තැන්වලින් අපට වාර්තා වනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අද දිවයින පුවත්පතේ දකිනවා සුවිශේෂ කාරණාවක් වෙන්නප්පුව විශේෂ ඒකකයේ යලි පිහිටුවයි. ASP ගැනත් විමර්ශනයක් ඇමති සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් කර තිබෙන මේ වාර්තාකරණය ඉතාම වැදගත් එකක්. ඊයේ දවසේත් මේ පිළිබඳ වාර්තාවක් පළ වුණා. වෙන්නප්පුව මේ සඳහා පිහිටුවලා තිබෙන විශේෂ ඒකකයක් අන්තිමට විසිරුවා හැරියා කියලා. මේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීම සඳහා ස්ථාපනය කර තිබූ විශේෂ ඒකකයක් විසිරුවා හරින්න කටයුතු කළේ යම් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ උදහසට ලක්වීම නිසා කියලා තමයි ඊයේ පුවත් වාර්තා තුල අපිට දකින්නට කියවන්නට ලැබුණේ. ඒ නිසා සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මැදිහත් වීම මේ සඳහා සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් මද්‍රව්‍ය ජාවාරම් නැති රටක් නිර්මාණය කිරීම නැත්නම් මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් තොර රටක් අපරාධකරුවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමේ ජනාධිපතිවරයාගේ පටන් සෑම දිනකම අවශ්‍යතාවය ඉෂ්ට කරන්නට නම් ඒ සඳහා දිවිහිමියෙන් අපකැප වෙලා කටයුතු කරන නිලධාරීන් රැක ගැනීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. මේ ASP-වරයා මාරු කිරීම පිළිබඳව දැන් විමර්ශනයක් සිදු කරනවා කියලා කියනවා. ඔහු මාරු කරලා ඒ උණුහුම මැකී යන්නටත් පෙර ආතුව තමයි අදාළ ඒකකයේ විසිරු ආහාරයෙන්ට පවා කටයුතු කළේ. පමණක් නෙවෙයි ඒ විසිරු ආහාර හැරි ඒකකයේ නිලධාරීන් CC-කට මාරු කර යැවීමකුත් අපට නිරීක්ෂණය වුණා. යම් වැටලීමක් අවසානයේ තත්ත්වය මේක නම් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පුළුවන් නම් මෙවැනි මැදිහත් වීමක් කරන්නට වහාම මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ පටන් අදාළ අමාත්‍යවරුන්ගේ මැදිහත් වීම අතිශය වැදගත් වෙන බව බොහෝ දෙනා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් යම් මැදිහත් වීමක් මේ පුවත් වාර්තාවේ හැටියට අපට පෙනෙන්නට තිබෙනවා. අපි යලිත් පුවත් වාර්තා අතරට යමු අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරමින් සිටි වාර්තාවක් තමයි වෙන්නප්පුව විශේෂ ඒකකයේ යලි පිහිටුවයි ASP ගැනත් විමර්ශනයක්
අමාත්‍ය සරත් වීරසේකරගේ මැදිහත් වීම මේ පිළිබඳව කෙසේ වෙතත් ඒ සමගම අපට ඇතුල් පිටු වාර්තාවක් තුළ දකින්න ලැබුණු කාරණාවක් තිබෙනවා මේ ඒස්පීවරයා මාරු කිරීමත් එක්ක මේ ප්‍රදේශයේ නම්දරා සිටි සංවිධානාත්මක අපරාධකාරී නායකයෙක් එමෙ නැත්නම් වධකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදිහට සැලකපු ඕලුමරා කියන පුද්ගලයා අප ලබාගෙන එළියට ඇවිත් රිසිසේ Tamanගේ කටයුතු යාලේ ආරම්භ කරන්නට සූදානම් වීමක් පිළිබඳවත් මේ ඒස්පීවරයා රාජකාරී කරන සමයේ ඔහු දැඩි බිහිතියට පත්ව සිටි බවත් දැන් ඔහු නැති නිසා මේ කියන සංවිධානාත්මක අපරාධකාරී නායකයා ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවක් තමයි ඒ වාර්තාවෙත් සඳහන් වෙන්නේ. මේ සියල්ලෙන් පෙනී යන කාරණාව අදාළ ඒස්පීවරයා සහ ඒ ඇතුළු කණ්ඩායම පිළිබඳව මීට වඩා ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු වීම වැදගත් කියන එකයි. ඊළඟට අපි දකිනවා අද දිවයින පුවත් වාර්තාවක පස්සර මාරක ගල ඉවත් කිරීම ආරම්භය කියලා. අස්සයා ගිහින් බොහෝ කාලයකට පස්සේ ස්ථාලයේ දොර වහන්න මතක් වෙලා තිබෙන පුවතක් තමයි අපිට මේ දකින්නට ලැබෙන්නේ. දින ගණනාවක් ගියා මේ කටයුත්ත ආරම්භ කරන්නටත් පසුගිය දා 14 දිනකට මරු කැඳවමින් ඒ වගේම 35කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් සිදු වූ බස් රථ අනතුරින් පස්සේ මේ මාර්ගය අවහිර කරමින් වැටෙන තිබුණු ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බව සඳහන් වෙනවා. මේ කාරණාවල් මෙතනින් නොනවති දිවයිනේ තවත් ප්‍රදේශවල විශේෂයෙන් මේ වගේ උසින් පිහිටා තිබෙන වංගු සහිත මාර්ගවල අවහිරතා තිබෙනවා නම් ඉවත් කරන්න, ඒවට වැටවල් යෙදිය යුතු නම් වැටවල් යොදන්න, ඒ වගේම දැන්වීම් පුවරු සවි කළ යුතු නම් දැන්වීම් පුවරු සවි කරන්න, මේ ආදී කටයුතු ඒ වගේම මාර්ගයේ පිළිසකර කර යුතු තිබෙනවා නම් පිළිසකර කරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙරේවි කියලා අප බලාපොරොත්තු වෙනවා. තවත් අනතුරක් සිදුවන තුරු නොඉඳ. ඊළඟට අපි මව්බිම පුවත්පතේ දකින ප්‍රධාන සිරස්තලයේ සඳහන් වෙන්නේ අප්‍රේල් 1 වනදා සිට මාස 3ක් ශාඛා 4000 ජාලයකින් කැකුළු 93ට නාඩු 97ට දෙන්න මෙරට යම් යම් සුපිරි වෙළඳසල් ඉදිරිපත් වීම පිළිබඳවයි අපට අද මව්බිම පුවත්පතේ මේ වාර්තාවෙන් දකින්නට තිබෙන්නේ. සතුට සහ සමුපකාරات ඇතුළත්ව තමයි මේ අනිකුත් පෞද්ගලික සුපිරි වෙළඳසල් ජාලය මේ සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. මේ සුවිශේෂ අවස්ථාවක් විදිහට අප සලකනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය මැදිහත් වීමේදී බොහෝ වෙලාවට සමුපකාරය සහ සතුට වැනි රාජ්‍ය මෙහෙයවීමක් සහිත වෙළඳසල් ජාල තමයි මේට සම්බන්ධ කරගන්නේ. හැබැයි පෞද්ගලික වෙළඳසල් ජාල සම්බන්ධ කර ගැනීම තුළින් තමයි වැඩිමනක් ජනතාවට ඒ සහනය ලැබෙන්නේ. අප ඒ පිළිබඳවත් ඔබට මතක ඇති කියලා අප විශ්වාස කරනම පිළිසඳරට ඔබ සමන් දුන්නා නම් නැරඹුවා නම් වෙළඳ අමාත්‍යතුමාගෙන් අප විමසා සිටියා. මේ සහන ලබා දීමේදී භාණ්ඩ පිළිබඳ සහන ලබා දීමේදී යම් සීමා සහිත පිරිසකට පමණයි මේ සතුට සහ සම්පකාර හරහා ලබා දීම තුළ සිදුවන්නේ. දිවෙන අනිකුත් ජනතාව පිළිබඳව සිතා බලන්නේ කුමන ආකාරයෙන්ද කියන එක අප විශේෂයෙන් මේ පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳවත් සුතුවන්ත වෙනවා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මේ පිළිබඳව තීන්දුව తీරන ගන්නා සැමට අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මාස 3ක් ශාඛා 4000ක ජාලයකින් කැකුළු සහ ලණු 3ටත් නාඩු සහ ලණු 7ටත් දෙන්න ඒ අනුව පෞද්ගලික සුපිරි වෙළඳසල් ජාලයත් සම්බන්ධ කරගෙන සූදානම් බවයි කියවෙන්නේ. ඊළඟට අප ඊටාම කනගාටුදායක පුවතක් දකිනවා. පෙර පාසල් දරුවා පාසල් වෑන්රියෙන් වීසිවි මරුට කියලා පුවතක් අපි අරුණ පුවත්පතෙත් මේ පිළිබඳව දකිනවා. පාසල් රේ දොරෙන් විසිවි පස් හැවිරිදි දරුවා මරුට. ඇල්ල වැල්ලවාය මාර්ගයේ හුණු කැටිය හන්දිය ප්‍රදේශයේදී ඊයේ දහවල් සිදු රියානතුරකින් තමයි මේ පෙර පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වෙන්නේ. මේ දරුවෝ ප්‍රවාහනය කරන වාහනවල තත්ත්වය පිළිබඳව අනතුරු වුණාම තමයි සොයා බලන්නේ. පස්සර අනතුරෙන් පස්සේ තමයි ටයර් පරීක්ෂා කරන්න මේ ඔක්කොම පටන් ගත්තේ. ඒ නිසා යලි යලිත් ඉල්ලා සිටින කාරණාව තමයි විශේෂයෙන් දරුවෝ පාසල් දරුවෝ ප්‍රවාහනය කරන වාහනවල ප්‍රමිතිය පිළිබඳව ඒ රියදුරු මහතුරු හිමිකාර මහතුරු වඩාත් සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. සහ මේ හා සම්බන්ධ අනෙකුත් කාරණා කෙරෙහි මේ සිදුවීම නිසා හෝ අවධානය යොමු කරලා ඒ අඩුපාඩු සකසා ගන්නවා නම් එය වඩාත් යහපත් වේවි. ඊළඟට අපි අරුණ පුවත්පතේ දකිනවා විදේශ ශ්‍රමිකයන් නොමිලේ නිරෝධානයට හෝටල් 10ක් ඒ පුවතම අද පුවත්පතෙත් අපි දකිනවා සතියක වියදම ලෙස මිලියන 18ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්
ජනතාව විදේශගතව ඉඳලා මෙරටට එන ශ්‍රමිකයෝ විදිහට කටයුතු කරපු අයට මෙරටදී විඳින්නට වෙන අසාධාරණකම් පිළිබඳව පහුගිය කාලය මුළුල්ලේම වාර්තා වුණා. ඊටාම කනගාටුදායක අවස්ථාවන් වලට උන්ට මුහුණ දෙන්න ඇතැම් වෙලාවට සිදු වෙනවා. ඇතැම් වෙලාවට රැකියාවත් අහිමි වෙලා එන්නේ. විශාල මුදලක් මේ හෝටල් වලට ගෙවන්න වෙනවා. ලැබෙන පහසුකම් පිළිබඳව සතුටු වෙන්න බෑ. සමහර තැන් වලින් මේ සියලුම දේ පිළිබඳ සිතා බලා මේ ආකාරයෙන් හෝටල් 10ක සේවය ලබා ගන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා මුදල් ගෙවන්න සූදානම් කියලා තමයි සඳහන් කරන්නේ. ඔය අතරේ අපි දකිනවා අරුණ පුවත්පතේ එරට වැසියන්ට ප්‍රමුඛත්වය දෙන්නේ ඉන්දියාව ඇස්ට්‍රාසෙනිකා අපනයනය නවත්වයි කියලා පුවතක්. එතකොට ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා බලාපොරොත්තු වෙමින් ඉන්න ඇනවුම් කරලා තියෙන රටවල් වලට මොකද වෙන්නේ? ලංකාවට මොකද වෙන්නේ කියලා අපි විශේෂයෙන් බලමු. ඊට පහලින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ ප්‍රකාශයක් තියෙනවා. අපනයන අත්හිටු වුවත් ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක් ලැබෙනවා. ඒක නිල නොවන මට්ටමින් ඉන්දියාව ලබා දීම සඳහා එකගත් එකට පත් වෙලා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි ඊට පහලින් දකින අරුණ පුවත්පතේ යුද වැරදි පැමිණිලි කරන්න ජනාධිපති කොමිසමක් දිනේශ් අවධාරණය කරයි. තවත් පුවත්පතක මා දැක්කා යුද සමයේ අසාධාරණ වලට ලක් වූ අයට ඒ පිළිබඳව පැමිණිලි කරන්න කොමිසමක් ජනාධිපතිවරයාගේ ප්‍රධාන ජනාධිපතිවරයා විසින් පත් කොට ඇති බව ඒ සම්බන්ධව යම් පැමිණිලි තිබෙනවා නම් මේවට ඉදිරිපත් කළ හැකි බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඒ අතරේ චම්පිකරණවක මැතිතුමාගේ අදහස් දැක්වීමක් තියෙනවා විදේශ ඇමති පිළිබඳව. විදේශ ඇමති රූකඩයක් ලේකම් ඇතුළු අමාත්‍යාංශයේ ජාවාරම්පුලක්. මේ පමණක් නෙවෙයි මේ ජිනීවා යෝජනා පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු කතාබහේදී විශේෂයෙන් විදේශ අමාත්‍යාංශයට සහ අමාත්‍යතුමාට ඇඟිල්ල දිගු කරමින් ඇතැම් අදහස් දැක්වීම අපට දකින්නට ලැබුණා. ඒ අතරේ ලක්ෂ්මන් කීරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ අදහස් දැක්වීම පිළිබඳ වැඩි අවධානය පුවත් වාර්තා වෙත යොමු වෙලා තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායකතුමාගේ අදහස් දැක්වීමක් වෙත පුවත්පත් අවධානය යොමු වෙලා තිබෙනවා. විපක්ෂ නායකතුමා කියන්නේ ජිනීවා මානව හිමිකම් යෝජනාව පරාජයට පත්ුනේ ආණ්ඩුවේ අඩුපාඩු නිසයි. ආණ්ඩුවේ වරද නිසයි කියලා. ඒ වගේම කිරියල්ල මැතිතුමා කියනවා පිටු 17 මාරකින් යුක්ත මේ වාර්තාවේ පිටු 14ක්ම වෙන් වෙලා තියෙන්නේ පිට 15ක්ම පමණ වෙන් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ වැරදි අඩුපාඩු පිළිබඳවයි ගත්තු තීරණ පිළිබඳව තමයි යොමු වෙලා තිබෙන්නේ කියලා ඒ ඊටාම උණුසුම් විවාදයකට තුඩු දෙන කාරණාවක් බවට පත් වූ බවත් මේ වාර්තාවත් එක්ක සඳහන් වෙලා තිබෙනවා. ඒ සමගම අපි අවධානය යොමු කරන තවත් කාරණා කිහිපයක් දකින්නට පුළුවන්. දිනමින පුවත්පත වාර්තා කරනවා මානව හිමිකම් කවුන්සිලයේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදි කියලා විදේශ අමාත්‍යතුමාගේ අදහස් දැක්වීමක්. මුරලි ෆොනීගෙන් කෝටි 100ක් ඉල්ලයි කියලා පුවතකුත් අපිට දකින්න පුළුවන්. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලීධරන් විසින් මන්ත්‍රී ඒ වගේම සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් මේ කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලන්නේ ඇයි? හේතුව තමයි තමන්ට අක්කර 2000ක ඉඩමක් ලැබිලා තියෙනවා කියලා යම් ආකාරයක තමන් අපකීර්තියට ලක්වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිබඳව යමන්ට අපහාසයක් වුණයි කියමින් තමයි ක්‍රීඩක මුත්තයියා මුරලීධරන් විසින් මෙලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් කෝටි 100ක වන්දියක් ඉල්ලන්නේ. ඒ වගේම මව්බිම පුවත්පත අද වාර්තා කරනවා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නලින් බණ්ඩාරගෙන් කෝටි 5ක් වන්දියක් ඉල්ලයි. පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රබලතම මනුෂ්‍ය ඝාතකයා වූ සහරාන් සමග සබඳතා පැවැත්වූ බවටත් එකී ප්‍රහාරයට අනුබල දෙන ලද බවටත් හැඟී යන ආකාරයේ ප්‍රකාශයක් කිරීම තුළින් තමන්ට කරනු ලැබූ අවමානය අපහාසය මානසික හිංසනය වෙනුවෙන් මේ ආකාරයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් කෝටි 5ක වන්දියක් බලාපොරොත්තු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි දකින අනෙකුත් පුවත් වාර්තා අතරේ මහාචාර්ය පණ්ඩුල ඇඳගමයන් අභාව ප්‍රාප්ත වීම පිළිබඳවත් අපට අද කනගාටු වෙනවත් ඉදිරිපත් කරන්නට වනවා. දිනමින පුවත්පතිනුයි මා ඒ උපුටා ගැනීම කරේ අනෙක් පුවත්පත් තුලත් මේ පිළිබඳව වාර්තා පළ වී ඇති ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙතෙක් උපුටා නොගත් තවත් වාර්තා කිහිපයක් වෙත අපි අවධානය යොමු කරමු. දිනමින වාර්තා කරනවා ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂක ව්‍යාපෘතිය සාර්ථකයි. හෝටල් හිමිය උපුටා දක්වමින් තමයි මේ සාර්ථකත්වය පිළිබඳව දිනමින පුවත්පත අද වාර්තා කරන්නේ. පොල්තෙල්වල පිළිකාකාරක ඇතිදැයි සොයා රටපුරා පරීක්ෂණ. ඒ අතරේ රජය සහතික කරනවා කියලා මේ පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපළට නිකුත් වෙලා නැහැ කියලා පුවත් වාර්තාවකුත් අද අපට තවත් පුවත්පත් තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට
අපේ රටේ නාමය ලෝකයට ගෙන යන තේ සිලෝන්ටි නාමය ප්‍රබල තැනක් ගන්නවා. නමුත් ඒ ප්‍රබල නාමය දුබල කරන්නට කසල තේ ජාවාරමට හැකි වෙනවා. කසල තේ අපනයන ජාවාරම ඉරාකයෙන් උන්ඩියල් ක්‍රමයට රුපියල් කෝටි 7ක් ගෙන්වාගෙන විමර්ශන වලින් හෙළිවෙයි කියලයි සඳහන් කරන්නේ දිනමින පුවත්පතයි අද මේ පිළිබඳව වාර්තා කොට තිබෙනවා අපට දකින්නට ලැබෙන්නේ. අපි ඊළඟට ලංකාදීපයට යමු මෙතෙක් උපුටා නොගත් වාර්තා වෙත. එහිදී දකින්නට ලැබෙනවා මෙහෙම පුවත් වාර්තාවකුත් බස් අනතුරින් මව පියා අහිමි වූ දරු තිදෙනා හදාගන්න විශේෂඥ දොස්තරත් ගුරු බිරිඳත් ලෑස්ති. අප මේ අනතුර පිළිබඳව තවත් වාර්තාවලට සම්බන්ධ කරගෙන නැවත ඉදිරිපත් කළා අද දවසේත් පස්සර සිදු වූ අනතුර පිළිබඳව මේ අනතුරින් Tamanගේ අම්මා තාත්තා දෙදෙනාම අහිමි වෙච්ච දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ දරු 3 දෙනාගේ අනාගතය බහර ගන්න විශේෂඥ වෛද්‍යවරයෙක් සහ බිරිඳ සූදානම් බවට සඳහන් වෙනවා. විශේෂඥ වෛද්‍ය පාලිත රාජපක්ෂ බිරිඳ තරංගා සඳමාලි වික්‍රමරත්නසිය තුන් හැවිරිදි එකම පුතු සමග සිටින ඡායාරූපයකුත් සහිතව මේ දරු පවුල අර දරු තිදෙනා වෙනුවෙන් පිළිසරණක් වීම පිළිබඳව අපි සෑම දෙනාගේම ප්‍රසාදය ප්‍රණාමය ගෞරවය ඔවුන්ට හිමි කර දෙමින් තමයි මේ පුවත් වාර්තාව අප ඉදිරිපත් කරන්නේ. ඊළඟට දැක්වෙනවා ඉල්මනයිට් ටෙන්ඩරය වැඩිම ලන්සු 165ට නොදී 147ට දීමක් පිළිබඳව කෝප් කමිටුව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගෙන් වාර්තාවක් ඉල්ලූ බවට අද ලංකාදීපය වාර්තාවක් ගෙන එනවා. ගමට විදුලි බලාගාර 7000න් 800කට ටෙන්ඩර් කැඳවීමක් ගැන ඩලස් ඇමතිතුමා උපුටා දක්වමින් අද ලංකාදීපයේ වාර්තාවක් ඊළඟට අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරමු. මෙතෙක් උපුටා නොගත් වාර්තා තිබෙනවා නම් ඒවා ඔබ වෙත ඉදිරිපත් කරන්නට. Tamanගේ සල්ලි Tamanම කොල්ලකාගත් කළමනාකරු අතේ මාට්ටු. පෞද්ගලික බැංකුවක ශාඛා කළමනාකාරවරයෙක් මෙහෙම අත්අඩංගුවට පත් වුණා කියලා. ඒ කියන්නේ Taman විසින්ම සංවිධානය කරලා කොල්ල කෑමක් මේ බැංකුවේ මුදල් තැන්පත් කරන්නට යාමේදී මේ මුදල් සොරාගත් බවට අවසාන වශයෙන් ඔහුම නීතිය රැහැනට හසු වෙලා තියෙනවා. මේ අතරේ ළඟම අවුරුදු 5ට වැඩි කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන්ට සුබ පණිවිඩයක් තිබෙනවා. ඒ අයව ස්ථිර කරන්න සූදානම් කියලා දිලුම් අමුණුගම අමාත්‍යතුමා ප්‍රකාශ කිරීමත් එක්ක. ඉන් පස්සේ අපි බලමු අරුණ පුවත්පතට අවධානය දීලා අරමා කලින් ඉදිරිපත් කළ කාරණාව රජයෙන් සහතිකයක් පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොලේ කොහෙවත් නැහැ කියලා රජය සහතික කරනවා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. අපි අවසාන වශයෙන් අද පුවත්පතට අවධානය දෙනවා. අද පුවත්පතේ තිබෙනවා නව ව්‍යවස්ථාවක් සඳහා සුරකා නිදහස් පක්ෂ යෝජනා බහර දීම අද සිදු වෙනවා කියලා. ඒ වගේම සුහුරු බස් නැවතුම්පළවල් 3000ක් ආරම්භීම ප්‍රථම නැවතුම්පළ රාජකිරීන් ආරම්භ වීම පිළිබඳව අද පුවත්පත වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. අපි අවසාන වශයෙන් ෆ්‍රයිඩේ බුලට් කවි පෙළට අවධානය දෙනවා. ඉන් අනතුරුව විරාමයක් ලබා ගන්නටයි බලාපොරොත්තුව. නැගලා තෙල් ඇමති නැවකට කළ සද්ද මේ ඇය ගැන ඉතින් ආඩම්බර නැද්ද? තෙල් මිල එක්ක කෙරුවත් අපි යම යුද්ධ සද්දෙම විතරක්ය බැලුවම නැත රෙද්ද කියලා තමයි ප්‍රියන්ත කොඩිප්පිලි අද ෆ්‍රයිඩේ බුලට් කවි පෙළ පබදින්නේ. මේට පාදක වෙන්නේ උදේ ගම්මන්පිල ඇමතිතුමා අප දැක්ක නැවකට කොට වෙලා ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා. මෙච්චර කල් ඇමතිවරු හිටියා Taman තමයි ඉස්සෙල්ලාම තෙල් නැවකට නැගලා හොයලා බැලුවේ කියලා. ඉතින් ඒ පාදක කරගෙන මෙහෙම වාර්තා සම්පාදනය වෙනකොට පුවත් වාර්තා අතර දක්නට ලැබුණත් කියන්න ඕනේ මෙර ලෝකයේ ප්‍රධානතම නෞකා ගමනාගමන මාර්ගයක් ලෙස සැලකෙන සූවස් ඇල දැන් අවහිර වෙලා තිබෙනවා. දැවැන්ත නෞකාවක් වැලිකුණාටුවකට හසුව ගසාගෙන ඇවිත් සූවස් ඇලේ නතර වීමත් එක්ක ඒවත් කරන්න සති කිහිපයක කාලයක් ගත වෙනවා කියලා කියනවා. ඒ නිසා නැව් ගණනාවක් පොලිමේ බලාගෙන ඉන්නවා කියලාත් මේ නිසා ලෝකයේම ආර්ථිකයට යම් ආකාරයක ඉදිරි කාලයේ බලපෑමක් ඇතිවිය හැකි බවටත් දැන් තියාම ආර්ථික විශේෂඥයින් එහෙම අනතුරු හංගවන ස්වරූපයකුත් දක්නට ලැබෙනවා. අපි විරාමයක් ගෙන නැවත හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.